ආයුබෝවන් ළමයි. එතකොට අද දවසේදී අපි අලුත් පාඩමක් පටන් ගන්නවා. විද්‍යුත් රසායනය කියන පාඩම. විද්‍යුත් රසායනය. විද්‍යුත් රසායන කියන පාඩම. හරි. එතකොට පුතේ අපි මේ දක්වා පන්තිය පවත්වාගෙන ආවේ උදේවරුේ. උදේ 6 ඉඳලා උදේ 8 වෙනකම්. නමුත් මේ ඉස්කෝලේ පටන් ගත්තත් එක්කම ළමයින්ට පොඩ්ඩක් හැමෝටම එක එක වෙලාවට පන්ති තියෙනවා. ඒ හින්දා පන්තියක් નિયમિત වෙලාවට දාගන්න අමාරුයි. ඒ හින්දා මේ පාඩමේ පළවෙනි කොටස විතරක් මම YouTube වීඩියෝ එකක් විතර එවන්නම් ඔයාලට. මොකද මේක ගොඩක් වැදගත් පාඩමක්. බොහොම හිමීට ලස්සනට ඉගෙන ගන්න ඕන පාඩමක්. කටපාඩම් කරන්න දෙයක් නැහැ. හොඳට තේරුම් ගන්න පුළුවන් ආස හිතෙන පාඩමක්. ඒ නිසා මම මුල් කොටසට අග්ගල එවන්නම් දැන්. අපි ඊළඟ කොටස බොහෝ වෙලාවට ඔන්ලයින් පන්තියක් විතර කරමු 20 වෙනි සෙනසුරාදා 20 වෙනි සෙනසුරාදා ඒ කියන්නේ මේ එන සෙනසුරාදා නෙමෙයි ඊට පස්සේ තියෙන සෙනසුරාදා අපිට සාමාන්‍ය විදිහට ඔරියන්ට් එකේ පන්ති පවත්වන්න පුළුවන්. පැහැදිලිද? ඒකත් මතක තියාගන්න. හරි. එතකොට අපිට සාමාන්‍ය විදිහට පන්ති පවත්වන්න පුළුවන්. එතකොට මේ 20 වෙනි සෙනසුරාදා පන්තිය පටන් ගත්තාම එදා ඉඳලා අපි පේපර් ක්ලාස් එකත් පටන් ගමු. පළවෙනි පේපර් එක මම ගෙදරදී කරන්න දෙන්නම්. ඊට පස්සේ පේපර් එක කොහොමද තියන්නේ කියලා මම එදාට කියන්නම්. හරි? හොඳයි. එහෙනම් අපි අද පටන් ගමු විද්‍යුත් රසායනය කියන පාඩම. right. දැන් පුතේ අපි දන්නවා අපේ ගෙදරට විදුලිය එන්නේ රැහැන් වලින් නේ? අපි කලින් පාඩම් දෙකකට කලින් ඉගෙන ගත්තා විදුලි රැහැන් වලින් තමයි නැත්නම් කම්බි වලින් තමයි ගෙදරට විදුලිය එන්නේ. එතකොට අපේ මේ මොහොතේ පරිභෝජනය කරන විදුලිය මේ මොහොතේ අපිට ලැබෙන විදුලිය. යම් කිසි විදිහකින් ඔය විදුලි පරිපථේ විසන්ධි වෙලා ගියොත් ගෙදරට විදුලි ශක්තිය, විද්‍යුත් ශක්තිය නැති වෙලා යනවා. මොන ශක්තියද? විද්‍යුත් ශක්තිය. විද්‍යුත් ශක්තිය නැති වෙලා යනවා. නේ? මේ මොහොතේ වයර් එක කැල්ලා ගියොත් විදුලිය නැහැ. කරන්ට් එක නැහැ අපිට. එතකොට පුතේ මෙන්න මේ විද්‍යුත් ශක්තිය මොනවා හරි ක්‍රමයකින් අපිට සිද්ධ වෙනවා ගබඩා කරලා තියාගන්න විදුලිය නැති වෙලාවක අවශ්‍ය වෙලාවට විදුලිය ලබා ගන්න බැරි තැනකදී වගේ භාවිතා කරන්න. පැහැදිලිද? අපිට සිද්ධ වෙනවා මේ එන විදුලිය ගබඩා කරගන්න අපිට අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න. මෙන්න මේ විදිහට විදුලිය ගබඩා කරන්න පුළුවන් විදිහක් තමයි පුතේ මොකද්ද? කියමු බලන්න. විද්‍යුත් රසායනික කෝෂ. විද්‍යුත් රසායනික කෝෂ. ගබඩා කරන්න නෙමෙයි. අපිට විදුලිය ඕනම් හදාගන්න පුළුවන් මේ විද්‍යුත් රසායනික කෝෂ වලින්. ඊට පස්සේ අපි දන්නවා දැන් ලයිට් යනවා කියලා දන්නවනේ අපි මොකද කරන්නේ? කම්පියුටරේ charge කරලා තියාගන්නවා. ගෙදර තියෙනවා නම් ඉමර්ජන්සි ලයිට් එකක් අපි ඒක charge කරනවා නේ. ෆෝන් ටික charge කරනවා. ඒ කියන්නේ අපිට පුළුවන් මේ ගෙදර තියෙන බැටරි ආරෝපණය කරගන්න, charge කරලා තියාගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට පුතේ මේ විදිහටම දැන් අපි දන්නවා අපේ ඔරලෝසු වල බැටරියක් තියෙනවා. නේද? ෆෝන් වල බැටරියක් තියෙනවා. කැල්කියුලේටර්ස් වල බැටරි තියෙනවා. මේ හැම බැටරි එකම පුතේ අපිට පුළුවන් විද්‍යුත් ශක්තිය ලබා ගන්න. පැහැදිලිද? අපිට පුළුවන් විද්‍යුත් ශක්තිය මේ බැටරි වලින් ලබා ගන්න. ඊළඟට පුතේ වාහනයක් ස්ටාර්ට් කරනකොට එහෙම වාහනේ මූලිකවම ස්ටාර්ට් කරලා දෙන්න වැදගත් වෙනවා මොකද්ද? වාහනේ තියෙන බැටරිය. ඒතර පුතේ මේ විවිධ බැටරි වර්ග, වියලි කෝෂ වර්ග අපිට හම්බ වෙනවා. ඒතර මේ එක් එක් කෝෂවල විවිධ ක්‍රමවලට විදුලිය ගබඩා වෙනවා. එතකොට අපි මේ පාඩමේදී සාකච්ඡා කරන්නේ විද්‍යුත් රසායනික කෝෂ. මෙන්න මේ විද්‍යුත් රසායනික කෝෂයක තියෙන විශේෂත්වය තමයි පුතේ රසායනික ශක්තිය. මොන ශක්තිය බවට පත් කරලා දෙනවද අපිට? විද්‍යුත් ශක්තිය බවට පත් කරලා දෙනවා. රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් කරලා දෙනවා. මෙන්න මේ වගේ රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් කරලා දෙන
එකක් අපි හඳුන්වනවා විද්‍යුත් රසායනික කෝෂ කියලා. දැන් අපි මේ පාඩමෙන් ඉගෙන ගන්නේ කොහොමද මේ විද්‍යුත් රසායනික කෝෂයක් ක්‍රියාත්මක වෙන්නේ කියන එක. හරි. ලොකු විස්තරයක් ලියා ගන්න නැහැ. අනුමාත්‍රිකාව විතරක් ලියා ගන්න. විද්‍යුත් රසායනික කෝෂ. විද්‍යුත් රසායනික කෝෂ. ලියා ගන්න. විද්‍යුත් රසායනික කෝෂයකදී විද්‍යුත් රසායනික කෝෂයකදී විද්‍යුත් රසායනික කෝෂයකදී ඒවායේ අඩංගු රසායනික සංයෝගවල ඒවායේ අඩංගු රසායනික සංයෝගවල රසායනික ශක්තිය අනේ යටින් ඉරක් ගහගන්න. රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කෙරේ. විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කෙරේ. හරි? විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කෙරේ. හොඳයි. විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කෙරේ. හොඳයි පුතේ. හොඳයි. හැමෝම බලා ගන්න. හොඳට බලා ගන්න පුතේ. මෙන්න මේක හොඳට වැදගත්. මේ මුල්ල ඉඳාම මේක එකින් එක මතක තියාගන්න. අර එක පියවරක් උඩ තමයි අනිත් පියවර මේකේ ගොඩ නැගින්නේ. හින්දා මුල්ල ඉඳාම බලා ගන්න. හරි? අපි පොඩි ක්‍රියාකාරකමක් කරමු. කොහොමද මේ විද්‍යුත් ශක්තිය පිළිබඳව ටික මූලික අවබෝධයක් ගන්න. හරි? මම බීකරයක් අරගෙන මේ බීකරයට දානවා තනුක සල්ෆියුරික් අම්ලය. මොන අම්ලයද? තනුක සල්ෆියුරික් අම්ලය H2SO4. තනුක H2SO4 අම්ලය දානවා. දාලා ඉවර වෙලා පුතේ මම මේකට දානවා සිංක් ලෝහ කෑල්ලක්. මොන ලෝහ කෑල්ලක්ද දාන්නේ? සිංක් ලෝහ කෑල්ලක්. සිංක් කෑල්ලක් දානවා. දාලා බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. පැහැදිලිද? ඔයාලට පැහැදිලිව පේනව නේ පුතේ? right. තාටියක්. කමන්න. සිංක් ලෝහ කෑල්ලක් දාලා බලාගෙන ඉන්නවා මොකද්ද මේකට වෙන්නේ කියලා. පුතේ ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට මට පේනවා මෙන්න මේ සිංක් කැබැල්ල ළඟින් වාබුබුලු පිට වෙනවා. සිංක් ලෝහය ළඟින් වාබුබුලු පිට වේ. වාබුබුලු පිට වේ. නිරීක්ෂණයක්. අපිට පේනවා මේක ළඟින් පුතේ පොඩි පොඩි වාබුබුලු යනවා. ටික වෙලාවක් යනකොට අපිට පේනවා සිංක් ලෝහ කැබැල්ල දිය වී යයි. සිංක් ලෝහ කැබැල්ල දිය වෙලා යනත් ලියා ගන්න එපා කිසිම දෙයක්. හොඳට අහගෙන ඉන්න. හරි? මොකද්ද පේන්නේ? මෙතනින් වාබුබුලු යනවා පුතේ. හරි? මෙතනින් වාබුබුලු යනවා. සිංක් ලෝහ කෑල්ල ටික ටික දිය වෙනවා. සිංක් ලෝහ කෑල්ල ටික ටික දිය වෙනවා. ඔන්න ඕක තමයි අපි දැක්කේ. හොඳයි. එහෙනම් පුතේ මෙතනදී මොකද්ද උනේ කියන එක අපි හිමීට බලමු. හරි? right. මෙතනදී මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මේ සිංක් ලෝහය තනුක සල්ෆියුරික් අම්ලයේ තියෙන ද්‍රාවණයකට දැම්මහම සිංක් ලෝහය තනුක සල්ෆියුරික් අම්ලයේ තියෙන එකට දැම්මහම සිංක් පරමාණු හරි? සිංක් පරමාණු
සිංක් තියෙන්නේ කොහොමද? ඝන විදිහට. මේ අවස්ථාවේ මෙයා ඉන්නේ solid. අපි කියනවා ඝනයක් විදිහට ඉන්නේ නේ. ලෝහ කෑල්ලක් ඝන විදිහට ඉන්නේ. සිංක් පරමාණු ඉලෙක්ට්‍රෝන මෙන්න මේකට රඳවලා ලෝහය උඩ රඳවලා සිංක් අයන විදිහට පුතේ ද්‍රාවණගත වෙනවා. AQ. එහෙනම් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරන්නත් ඕන. පැහැදිලිද? මෙන්න ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරා. මෙන්න අපේ පළවෙනි සමීකරණය. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරමින් නේද ද්‍රාවණයට එකතු වෙනවා. පැහැදිලිද? හොඳයි. එතකොට අපි දන්නවා මෙන්න මේ සල්ෆියුරික් වගේ අම්ලයක් ගත්තොත් නේද? තනුක සල්ෆියුරික් අම්ලයක් වගේ ගත්තොත් මෙයා වතුරේදී සාමාන්‍යයෙන් පුතේ ඉන්නේ H2SO4 වතුරේදී ඉන්නේ සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම H ධන අයනයි SO4 ඍණ අයනයි. ඔන්නෝම තමයි ද්‍රාවණයකදී ඉන්නේ. විඝටනය වෙලා කැඩිලා මෙයත් ජලීය ද්‍රාවණයක් මෙයත් ජලීය ද්‍රාවණයක්. හරි? ඒක හොඳට බලා ගන්න මම මේක පස්සේ සම්පූර්ණම එකපාර පැහැදිලි කරලා දෙන්නම්. right දැන් මෙන්න මෙහෙම තමයි සල්ෆියුරික් අම්ලයේ ඉන්නේ. හරි? මෙන්න මේ සල්ෆියුරික් අම්ලයේ ඉන්න පුතේ H ධන අයන මෙන්න මේ සල්ෆියුරික් අම්ලයේ ඉන්න H ධන අයන දකින්නවා H ධන අයන දකින්නවා මොකද්ද? මෙන්න මේ ලෝහ කැබැල්ලේ අර සිංක් පිට කරලා ගියපු ඉලෙක්ට්‍රෝන ඉන්නවා මෙන්න මේ ලෝහ කැබැල්ලත් මත. එයා මොකද කරන්නේ? එතනට ගිහිල්ලා නේද? ඒ ඉලෙක්ට්‍රෝන දෙක ලබාගෙන හයිඩ්‍රජන් විදියට පිට වෙලා යනවා. yes. මෙන්න එහෙනම් සිදුවෙන දෙවන ප්‍රතික්‍රියාව. මොකක්ද උනේ? සිංක් ඉලෙක්ට්‍රෝන පිට කරමින් ද්‍රාවණගත වුණා. මේ ඉලෙක්ට්‍රෝන පුතේ ලෝහය මත තිබ්බා. ඒ ලෝහය මත තියෙන ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන් ලබාගෙන හයිඩ්‍රජන් වායු විදිහට පිට වෙලා ගියා. එහෙනම් මෙතනින් පිට වෙලා යන්නේ මොන වායුවද පුතේ? හයිඩ්‍රජන් වායුව. පිට වෙලා යන්නේ හයිඩ්‍රජන් වායුව. H2 වායුව. හයිඩ්‍රජන් වායුව පිට වෙලා ගියා. හොඳයි. එතකොට මේක ඇවිල්ලා පුතේ නිකන් විඝටනය වෙනවා මේ. නිකන් ඉන්න එක්කිනා නිකන් කැඩිලා තමයි වතුරේ ඉන්නේ. කිසිම ප්‍රතික්‍රියාවකට සම්බන්ධ වෙලා නැහැ. ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙච්ච සමීකරණ දෙක තමයි 1 සහ 2. ප්‍රතික්‍රියාවකට සම්බන්ධ වෙච්ච සමීකරණ දෙක තමයි 1 සහ 2. පැහැදිලිද? එතකොට හරි. එතකොට මේක හොඳට බලා ගන්න. right? මෙන්න මේ වගේ රසායනික ද්‍රව්‍යයක් ඉලෙක්ට්‍රෝන පිට කරමින් හරි යම් කිසි රසායනික ද්‍රව්‍යයක් ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් හරි නිරූපණය කරමින් ලියන මෙන්න මේ වගේ සමීකරණ අපි හඳුන්වනවා අර්ධ ප්‍රතික්‍රියා කියලා. මොන ප්‍රතික්‍රියාද? අර්ධ ප්‍රතික්‍රියා. මේක පුතේ අර්ධ ප්‍රතික්‍රියාවක්. ඇයි? මේක පුතේ එක තැනක ලිව්වොත් එහෙම බලන්න මෙයාට ඉලෙක්ට්‍රෝන දෙක ආවේ කාගෙන්ද? ආපු එක්කෙනෙක් මෙතන පේන්නේ නැහැ එකපාරට. මේ සිංක් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරා. එයා ගත්තේ කවුද? දන්නේ නැහැ. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන පිට කරා කියලා ඉලෙක්ට්‍රෝනත් එක්ක ලියන සමීකරණයක්. ඉලෙක්ට්‍රෝන ලබා ගත්තා කියලා ඉලෙක්ට්‍රෝනත් එක්ක ලියන සමීකරණයක් අපි හඳුන්වනවා අර්ධ ප්‍රතික්‍රියා කියලා. එහෙනම් මම ලියනවා අංක 1 සහ 2 ඇයිලා මොන ප්‍රතික්‍රියාවද පුතේ? අර්ධ ප්‍රතික්‍රියා. අර්ධ ප්‍රතික්‍රියා. එතකොට පුතේ මේ අර්ධ ප්‍රතික්‍රියාවේ නිකුත් කරපු ඉලෙක්ට්‍රෝන දෙක ලබා ගත්තේ කවුද? මෙන්න මේ අනිත් අර්ධ ප්‍රතික්‍රියාව ඉන්න හයිඩ්‍රජන්. ඒ කියන්නේ පුතේ ඇත්තටම මේ ප්‍රතික්‍රියා දෙක වෙන වෙනම ලිව්වට මේ දෙකම සිද්ධ වෙන්නේ එකට. එහෙනම් ඔන්න ඔය සමීකරණ දෙක එකතු කරොත් 1 2 එකතු කරොත් අපිට සම්පූර්ණ ප්‍රතික්‍රියාවම දැක ගන්න පුළුවන්. පැහැදිලිද?
තේරුණානේ? හොඳයි. එහෙනම් සිංක් ලෝහ කැබැල්ලක් වතුරට දැම්මාම තනුක සල්ෆියුරික් අම්ලයේ තියෙන ද්‍රාවණයකට දැම්මාම මෙන්න මේ වගේ අර්ධ ප්‍රතික්‍රියා දෙකක් වෙනවා. මේක අපි පහසුවෙන් ලිව්වේ. ඇත්තටම වෙන්නේ සිංක් ලෝහය සිංක් ධන දෙක විදිහට ද්‍රාවණගත වෙනවා. එයා නිකුත් කරන ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන් ලබාගෙන හයිඩ්‍රජන් වායු විදිහට පිට වෙලා යනවා. හරි. හොඳයි. එතකොට දැන් බලනවාදී දැන් මේකයි රසායනික සමීකරණයක්. මේකේ කොහෙද විද්‍යුත් කෝෂ? දැන් එහෙම ළමයින්ට හිතෙනවා නේ? දැන් අපි කතා කරන්න ආවේ වියලි කෝෂ නැත්තම් විද්‍යුත් කෝෂ ගැන. දැන් අපි මෙතන මේ හෙන සමීකරණ ටිකක් ලියනවා. පුතේ විදුලිය කියලා ඇත්තටම ගමන් කරන්නේ මොනවද? අපි දන්නවා කම්බියක් දිගේ ඉලෙක්ට්‍රෝන ගමන් කරොත් අන්න අපි කියනවා විදුලියක් ගමන් කරනවා කියලා. එහෙනම් ওই ගෙදරට එන වයර් වල නැත්තම් අපි වයර් කරන්ට් එක ලබා ගන්න ඕනම තැනක කරන්ට් එක කියලා අපි ගන්නෙ මොකද්ද? ඉලෙක්ට්‍රෝන. පැහැදිලිද? එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් එහෙට මෙහෙට පයින්නවා. මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් නිකුත් කරා ඒ ඉලෙක්ට්‍රෝන දෙක මෙයා ගත්තා. කියන්නේ ඉලෙක්ට්‍රෝන එහෙට මෙහෙට ගිහිල්ලා නේ? ඒ ඉලෙක්ට්‍රෝන එහෙට මෙහෙට යනවා කියලා කියන්නේ ওই ඉලෙක්ට්‍රෝන දෙක පුතේ අපි එළියට ගත්තොත් එහෙම අපිට විදුලිය හදාගන්න පුළුවන්. විද්‍යුත් ශක්තිය හදාගන්න පුළුවන්. අන්න ඒක තමයි අපි මේකෙදි ඉගෙන ගන්න යන්නේ. පැහැදිලිද? හොඳයි. අපි මෙතන නිකන් නෝට් එක සම්පූර්ණ කරගමු. right. මෙහෙම ලියාගන්න. ක්‍රියාකාරකම කුඩා බීකරයකට තනුක සල්ෆියුරික් අම්ලය දමා කුඩා බීකරයකට තනුක සල්ෆියුරික් අම්ලය දමා සිංක් ලෝහ තහඩුවෙන් කොටසක් සිංක් ලෝහ තහඩුවක් ගෙන ඉන් කොටසක් සල්ෆියුරික් අම්ලයේ ගිලෙනසේ තබන්න. සල්ෆියුරික් අම්ලයේ ගිලෙනසේ තබන්න. හොඳයි. ලියාගන්න දැකිය හැකි නිරීක්ෂණ. නිරීක්ෂණ මොකද්ද පළවෙනි නිරීක්ෂණය? සිංක් ලෝහය අසලින් වා බුබුලු පිටවේ. 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 දෙවැනි නිරීක්ෂණය සිංක් ලෝහය ක්‍රමයෙන් ක්ෂය වී යයි. සිංක් ලෝහය ක්‍රමයෙන් ක්ෂය වී යයි. ක්‍රමයෙන් දිය වෙලා යනවා. ක්‍රමයෙන් ක්ෂය වී යයි. right. ක්‍රමයෙන් දිය වී යයි. හොඳයි. right. ක්‍රමයෙන් දිය වී යයි. මේක තමයි පුතේ අපිට දක්වන්න ලැබෙන නිරීක්ෂණ. හරි. එතකොට මේකෙදි මොකද්ද වෙන්නේ ඇත්තටම? මෙහෙම තරුවක් දාලා ලියාගන්න. මෙහෙම ලියාගන්න ඕනේ මෙහෙම ලියාගන්න.
සිංක් මෙහෙම ලියා ගන්න. සිංක් ලෝහය solid. මොකද වෙන්නේ පුතේ? සිංක් ධන දෙක අයනය හදලා ද්‍රාවණගත වුණා. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරා. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරා. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරා. ඊට පස්සේ පුතේ සල්ෆියුරික් අම්ලයෙන් ආපු H ධන අයන අර පිට කරපු ඉලෙක්ට්‍රෝන දෙක ලබාගෙන හයිඩ්‍රජන් වායුව විදිහට පිට වෙලා ගියා ගෑස්. එහෙනම් මේක අංක 1 මේක අංක 2. සිංක් ලෝහය ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා සිංක් අයන විදිහට ද්‍රාවණගත වුණා. හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන හයිඩ්‍රජන් වායුව විදිහට පිට වෙලා ගියා. හොඳයි පුතේ මෙන්න එහෙම තරුවක් දාලා ලියා ගන්න. තරුවක් දාලා ලියා ගන්න. යම් රසායනික ප්‍රභේදයක් යම් රසායනික ප්‍රභේදයක් ඉලෙක්ට්‍රෝන පිට කරමින් හෝ ඉලෙක්ට්‍රෝන පිට කරමින් හෝ ලබා ගනිමින් ඉලෙක්ට්‍රෝන පිට කරමින් හෝ ලබා ගනිමින් වෙනත් ද්‍රව්‍යයක් බවට පත්වීම නිරූපණය කරන ප්‍රතික්‍රියා අර්ධ ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. අර්ධ ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. උදාහරණ මොකද්ද පුතේ? අංක 1 සහ 2. එක සහ දෙක. බලන්න පුතේ මෙයා ඉලෙක්ට්‍රෝන පිට කරා. මෙයා ඉලෙක්ට්‍රෝන ලබා ගත්තා. හැබැයි මෙයා මේ සමීකරණය දැක්කහම අපිට තේරෙන්නේ නැහැ මෙයා ඉලෙක්ට්‍රෝන දෙක ලබා ගත්තේ කොහෙන්ද කියලා. ඒ වගේම මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරා. එතකොට මේ සමීකරණය විතරක් තිබ්බනම් අපිට තේරෙන්නේ නැහැ මේ ඉලෙක්ට්‍රෝනය කොහෙටද පිට කරේ කියලා. එතකොට මෙතනදී පෙන්නන්නේ සිංක් ලෝහයේ සිදුවෙන වෙනස් වීම. මෙතන පෙන්නන්නේ හයිඩ්‍රජන් වල සිදුවන වෙනස් වීම විතරයි. හැබැයි මේ වෙනස් වීම තනියම වෙන්නේ නැහැ. දැන් අපි තනුක සල්ෆියුරික් අම්ලය ටිකක් අරන් භාජනයක තිබ්බා කියලා නේද? ඒකේ ඕන තරම් H ධන අයන තියෙනවා. හයිඩ්‍රජන් වායුව හැදෙන්නේ නැහැ. ඇයි? ඉලෙක්ට්‍රෝන නැහැ යාට. එහෙනම් ඉලෙක්ට්‍රෝන දෙන එක්කෙනෙක් ඉන්න ඕන. සිංක් ලෝහයක් නිකන් වායු ගෝලයේ තිබ්බා කියලා බලාගෙන ඉඳි දිය වෙලා යන්නේ නැහැ. ඇයි? එයා ඉලෙක්ට්‍රෝන පිට කරාම ගන්නත් ඉන්න ඕන. එහෙනම් මෙහෙම නිකන් ඉලෙක්ට්‍රෝන පිට වෙනවා, ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. මේ වගේ එකක් අපි හඳුන්වනවා අර්ධ ප්‍රතික්‍රියා කියලා. අර්ධ ප්‍රතික්‍රියා කියලා. හොඳයි. පුතේ අර්ධ ප්‍රතික්‍රියා දෙකක් එකතු කරාම පැහැදිලිද? චුට්ටක් ඉන්න. හරි? පුතේ අර්ධ ප්‍රතික්‍රියා දෙකක් එකතු කරලා අපිට පුළුවන් තුලිත රසායනික සමීකරණය ලබා ගන්න. ඔන්න බලාගන්න. මම පළවෙනි සමීකරණයයි දෙවෙනි සමීකරණය එකතු කරනවා. කොහොමද එන්නේ? හරි. මේ පැත්තේ ටික ලියමු. සිංක් ඉන්නවා. solid. ඊට පස්සේ 2යි H ධන අයන ඉන්නවා. AQ. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන දෙන්නෙක් ඉන්නවා. එහා පැත්තේ සිංක් ධන 2 AQ.
ඊට පස්සේ H2 ඊට පස්සේ 2යි ඉලෙක්ට්‍රෝන. දැන් ඔයාලට පේනවා ඇති පුතේ මේ පැත්තෙත් ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්නවා. මේ පැත්තෙත් ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්නවා. එහෙනම් මට ඉලෙක්ට්‍රෝන දෙක කපලා දාන්න පුළුවන්. සමාන මේවා දෙපැත්තේ තියන්න ඕනේ නැහනේ. එතකොට මොකද්ද පුතේ සමීකරණය? සිංක් 2H ධන AQ සිංක් 2 ධන හයිඩ්‍රජන්. එහෙනම් පුතේ මෙන්න අපිට ආවා සම්පූර්ණ රසායනික සමීකරණ. මෙන්න පුතේ සම්පූර්ණ රසායනික සමීකරණ. දැන් ඔයාලට හිතෙනවා ඇති එතකොට සර් මේ H ධන ආයන කොහෙන්ද ආවේ? එයාවේ සල්ෆියුරික් වලින්. අපි එහෙනම් එතන කෙලින්ම සල්ෆියුරික්ම ලියලා දාමු. නේ? H ධන ආවේ කොහෙන්ද? සල්ෆියුරික් වලින්. H2SO4. එතකොට පුතේ මෙන්න මේ SO4 කැලලට කිසිම ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. එයා ප්‍රතික්‍රියාවෙන් පස්සෙත් ඒ විදිහටම ඉන්නවා. එයා ගොඩාක් වෙලාවට සිංක් එක්ක සම්බන්ධ වෙනවා. සිංක් සල්ෆේට් හදනවා. තව හයිඩ්‍රජන් පිට වෙනවා. මෙන්න සම්පූර්ණ ප්‍රතික්‍රියාව. එහෙනම් මෙන්න පුතේ සම්පූර්ණ තුලිත රසායනික සමීකරණය මෙන්න අර්ධ සමීකරණ දෙක. අර්ධ ප්‍රතික්‍රියා දෙක තුලිත ප්‍රතික්‍රියාව. මේක මෙහෙම ලියාගන්න. මේක මේ විදිහටම ලියා ගන්න. right? right. ඒතර පුතේ මේකේ කිසිම අමාරු දෙයක් නැහැ. බොහොම සරල දෙයක් තිබ්බේ. මේක පොඩ්ඩක් පැටලිලි සාගතයි නම් චුට්ටක් වීඩියෝ එක නවත්තලා හොඳ හුස්මක් අරගෙන ආපහු බලන්න. මේක අමාරු නෑ. මොකද්ද? සිංක් ඉලෙක්ට්‍රෝන පිට කරා හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන ලබා ගත්තා. හැබැයි මේක තනියෙන් වෙන්නේ නෑ. මේ දෙක එකතුවක් වෙන්නේ නේ. මේක හරිය නිකන් මේ වගේ. මනුස්සයෙක් ණයක් දුන්නා. මේ රුපියල් 1000ක් දුන්නා. කියලා ණයක් දෙනවා කියලා රුපියල් 1000 පාරේ තියනවද? එහෙම දෙන්නේ නැහැ. ඊටසේ මනුස්සයෙක් ණයක් ගත්තා රුපියල් 1000ක් ගත්තා. එයා මේ පාර යන ගමන් රුපියල් 1000ක් ගන්නවද? නැහැ. දෙන කෙනෙක් ඉන්න ඕන. ගන්න කෙනෙක් ඉන්නත් ඕන. මෙන්න දෙන කෙනා, මෙන්න ගන්න කෙනා. අපිට ඔක වෙන වෙනම ලියත හැකි. නිමල් රුපියල් 1000ක් දුන්නා. සමන් 1000ක් ගත්තා. හැබැයි මේ දෙක වෙන්නේ එකට පුතේ. වෙන වෙනම ලිව්වොත් අර්ධ ප්‍රතික්‍රියා එකතු කරලා ලිව්වොත් පූර්ණ තුලිත සමීකරණය. මෙන්න දුන්න 2000 දුන්න 1000 ගත්ත 1000 ඒකට එක කැපිලා ගියාම මෙයා දුන්න මෙයා ගත්තා එච්චරයි. right? එතකොට මෙන්න සමීකරණය. පැහැදිලිද? දැන් අපි බලනවා උතනදී පොඩි වැඩක් කරන්න. මොකද්ද වැඩේ? පොඩි හොර වැඩක් වගේ වැඩක්. දැන් තමයි කතාව. මෙයා රුපියල් 1000ක් දුන්නා. මෙයා රුපියල් 1000ක් ගත්තා. ඔය අතරමැද ඔයාලට පේනවද රුපියල් 1000ක් මෙහා පැත්තට ගියානේ. අපි කරන්නේ ඔයාගේ රුපියල් 1000 දෙන්න මම මෙයාට ගිහින් දෙන්නම් කියලා අපි ඉල්ල ගන්නවා. පැහැදිලිද? මෙන්න සමන්. මෙන්න නිමල්. මෙතෙන් දින්නේ මොකද්ද? කෙලින්ම 1000 දුන්නා. දැන් මං කියනවා නෑ. ඔයා බොරුවට ගිහිල්ලා මහන්සිලා මෙයාට සල්ලි දෙන්න යන්න එපා. ඔය 1000 මට දෙන්නකෝ සුනිල්. සුනිල් 1000 ඉල්ල ගන්නවා. සුනිල් 1000 ඉල්ලගෙන අපි හිතමු රුපියල් 1000න් ගන්නවා මොනවද? රටකජු ගන්නවා. රුපියල් 1000න් රටකජු අරන් ටවුන් එකේදී රටකජු ටික විකුණලා එයත් ගාණක් හම්බ කරගෙන 1000 මෙහාට දෙනවා. අන්න වැඩක්කුත් කරගෙන 1000 මෙතනට දුන්නා. ඔන්න ඔය වගේ පොඩි අයිඩියා එකක් තමයි මෙතන තියෙන්නේ. දැන් මම කියලා දෙන්නම් මොකද්ද වෙන්නේ කියලා. පැහැදිලි නේද මෙතන නැගම්? right.
හොඳයි. හොඳයි. එතකොට පුතේ එතකොට මම කිව්වා සිංක් වල තියෙන ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන් අරගෙන නේද වායුවක් විදිහට පිටලා යනවා. මෙතනදී පුතේ ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් වෙනවා. සිංක් ගාව තියෙන ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන් ගන්නවා. එතකොට පුතේ මේ ඉලෙක්ට්‍රෝන හුවමාරුව සන්නායකයක් ඔස්සේ සිදු කරගත්තොත් වයර් එකක් දිගේ මේ ඉලෙක්ට්‍රෝන හුවමාරුව කරගත්තොත් අපිට විදුලි ධාරාවක් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ සිංක් හයිඩ්‍රජන්ට ඉලෙක්ට්‍රෝන දෙන එක සිංක් හයිඩ්‍රජන්ට ඉලෙක්ට්‍රෝන ලබා දෙන එක එතනදී සිද්ධ කරන්නේ නැතුව අපි වයර් එකක් ඔස්සේ මේ ඉලෙක්ට්‍රෝන ටික එක් කරලා යනවා. එපා මහන්සි වෙන්න. අපි එක් කරලා යන්න. වයර් එකක් දිගේ ඉලෙක්ට්‍රෝන ටික එක් කරලා යනවා. එක් කරන් ගිහලා හයිඩ්‍රජන්ට ලබා දෙනවා. අන්න අපිට පුළුවන් මොකක් හදාගන්නද? විද්‍යුත් ධාරාවක් හදාගන්න. කලින් කියපු කතාවම තමයි. කෙලින්ම දෙන්න නෑ මහන්සි වෙන්න එපා. අපි එක් කරලා යන්නම් කියලා කියනවා. අන්න ඒක කරන ක්‍රමේ තමයි දැන් මම මේ කියලා දෙන්න යන්නේ. right. හොඳයි බලන්න. අපි අර විදිහටම පුතේ තනුක සල්ෆියුරික් අම්ලයේ තියෙන තනුක සල්ෆියුරික් අම්ලය ගන්නවා බීකරයකට. right. ඊට පස්සේ එක පැත්තකට දානවා සිංක් ලෝහය. සිංක් ලෝහ කැල්ලක් දානවා. අනිත් පැත්තට පුතේ කොපර් ලෝහ කැල්ලක් දාලා මේක බාහිර පරිපථයක් ඔස්සේ වයර් එකක් තුලින් සම්බන්ධ කරනවා. මෙන්න කොපර් ලෝහය, මෙන්න සිංක් ලෝහය, මෙන්න තනුක සල්ෆියුරික් අම්ලය. right. මොකද කරේ අපි? සිංක් ලෝහය එක පැත්තකට දැම්මා, කොපර් ලෝහය අනිත් පැත්තට දාලා වයර් එකකින් සම්බන්ධ කරා. නිකන් වයර් එකක් සම්බන්ධ කරොත් ඕකේ අලි ගියාද කොටි ගියාද කියලා අපිට පේන්නේ නැහැ. එහෙනම් ගණන් කරන්න එක්කෙනෙක් දාන්න ඕනේ. නැත්නම් ධාරාව ගියාද කියලා හොයාගන්න එක්කෙනෙක් දාන්න ඕනේ. අපි ඇමීටරයක් දානවා. right. ඇමීටරයක් දැම්මහම පුතේ ඇමීටරේ කට්ට ඔන්න ඔහොම තියෙනවා 0 1 2 3 ඍණ 1 ඍණ 2 ඍණ 3 කියලා. බැරි වෙලාවත් මේක තුලින් ඉලෙක්ට්‍රෝන ගමන් කරොත් ධාරාවක් ගමන් කරොත් මේ කට්ට එක පැත්තකට යයි. එහෙනම් ඇමීටරයක් දාන්නේ ධාරාවක් ගියාද නැද්ද කියලා බලා ගන්න විතරයි. right. හොඳයි. මෙතනකම් පැහැදිලි නේද පුතේ? very good. දැන් අපි මේක දාලා අනේ අපොයි කියලා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට දැන් මෙන්න මෙහෙම දේවල් ටිකක් බලා ගන්න පුළුවන්. මොකද්ද? 1 සිංක් ලෝහය දිය වේ. සිංක් ලෝහය දිය වෙලා යනවා. කොපර් ලෝහය ළඟින් අසලින් වා බුබුලු පිට වේ. ඇමීටරය උත්ක්‍රමණය වේ. මොකද්ද පුතේ උත්ක්‍රමණය වෙනවා කියලා කියන්නේ? කට්ට ටිකක් එක පැත්තකට යනවා. දෙපැත්තට වනේ මේ එක පැත්තකට යනවා. දැන් කලින් මොකද්ද උනේ? සිංක් ලෝහය දිය වුණා. සිංක් ලෝහය ළඟින්ම වායු බුබුලු පිට වුණා. දැන් මොකද උනේ? සිංක් ලෝහය දිය වුණා. කොපර් ලෝහය ළඟින් වායු බුබුලු පිට වුණා. අන්න දැන් ඔයාලට තේරෙන්න ඕනේ මොකද්ද වෙන්නේ? පුතේ සිංක් ලෝහය දිය වුණා. සිංක් solid දිය වෙනවා. අයනයක් බවට පත් වෙනවා. එහෙනම් මෙයා පිට කරනවා පුතේ ඉලෙක්ට්‍රෝන. මං කලිනුත් කිව්වා
එයා පිට කරන ඉලෙක්ට්‍රෝන පුතේ එක් රැස් වෙන්නේ සිංක් ලෝහය උඩ. ඉලෙක්ට්‍රෝන ඩොට් එකෙන් පෙන්නුවේ ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන දැන් සෑහෙන්න පිරීලා සිංක් ලෝහය දියවි යනවා. එතකොට පුතේ මෙන්න මේ පිරිච්ච ඉලෙක්ට්‍රෝන මේ වයර් එක දිගේ ඇවිල්ලා මේ පැත්තට එනවා. ටිකක් එනවා එකකින්. කොපර් ලෝහය පැත්තට ආවා. කොපර් ලෝහය පැත්තට මෙහෙම ඉලෙක්ට්‍රෝන ටිකක් ආවහම මෙන්න මේ හයිඩ්‍රජන් කොපර් ලෝහය ළඟට ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන දෙකක් ඉල්ල ගන්නවා. අනේ මට ඉලෙක්ට්‍රෝනයක් දෙන්නකෝ. මෙයාගෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉල්ල ගන්නවා. ඉල්ලගෙන හයිඩ්‍රජන් වායුව විදියට පිට වෙලා යනවා. එහෙනම් පුතේ මෙතන ඉන්න හයිඩ්‍රජන් දැන් කොහෙටද ආකර්ෂණය වෙන්නේ? මෙතනට. හයිඩ්‍රජන් ටික අරහෙට ආකර්ෂණය වෙනවා. ගිහිල්ලා එයාගෙන් ඉලෙක්ට්‍රෝන ඉල්ල හයිඩ්‍රජන් විදිහට පිට වෙලා යනවා. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන අඩු වෙන්න වයර් එක දිගේ ඉලෙක්ට්‍රෝන එනවා. මෙයා ඉලෙක්ට්‍රෝන ගන්නවා මෙහෙන් ඉලෙක්ට්‍රෝන එනවා. ඉලෙක්ට්‍රෝන යනවා කියලා කියන්නේ පුතේ මේක තුලින් මොකක් ගමන් කරනවද? විදුලිය ගමන් කරනවා. මෙන්න මේක තමයි රසායනික කෝෂයක් වැඩ කරන ක්‍රමය. පැහැදිලිද? තේරුණානේ? හරි. සිංක් ලෝහය දිය වෙනවා. සිංක් ලෝහය දිය වෙලා එනකොට ද්‍රාවණයට ඉලෙක්ට්‍රෝනේ තියලා එන්නේ. නේ? එයා ද්‍රාවණයට දියලා එනකොට ඉලෙක්ට්‍රෝන දෙක ලෝහය උඩ තියලා එන්නේ. අරන් එන්නේ නැහැ කචල්. නේ? ඔයා ගෙදර ඉන්න මම යනවා කියලා මෙයා ඉලෙක්ට්‍රෝන දෙක තිබ්බා. මනුස්සයා පැන්න වතුරට ජබෝක් ගාලා. නේ? ඒ කියන්නේ අර නිකන් ඇඳුම් ටික ගල්ලා ගෙදර තිබ්බා වතුරට පැන්නා. ඉලෙක්ට්‍රෝන ටික වයර් එක දිගේ හා පැත්තට ගිහිල්ලා කොපර්ගේ පැත්තට එනවා. හයිඩ්‍රජන් කොපර් ගාවට ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන දෙක ඉල්ල ගත්තා. එයා ඇඳගත්තා. වායුවක් වුණා ගියා. එතකොට පුතේ මෙතනදී ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා බාහිර පරිපථයක් තුලින්. මෙන්න මේ නිසා මේක අපිට කෝෂයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මම හිතනවා මේක තේරුණා කියලා. මේක පුතේ කටපාඩම් කරන්න එපා. මතක තියාගන්න ඉතින් මම පස්සේ කියලා දෙන්නම්. රයිට්? කොහොමද දැන් සමහරවිට ළමයින්ට විභාගයට ගියාම අමතකයි. වොෂ්රූම් ගියාම වම් අතද දකුණු අතද කියලා නේ ඒ අමතක වෙනවනේ. එතකොට මොකද කරන්නේ? අතේ ඔරලෝසුවක් හරි මොකක් හරි බැඳන් ඉන්න. එතකොට වොෂ්රූම් ගියාම මතකයි වම් අත. නැත්නම් ඔක පැටලෙනවා. ඒ වගේ මේව කටපාඩම් කරන්න දෙයක් නෙමෙයි. කොපර් ගාවින් හයිඩ්‍රජන්, කොපර් ගාවින් හයිඩ්‍රජන්, කොපර් ගාවින් හයිඩ්‍රජන් එහෙම පාඩම් කරන්න බෑ. නැත්නම් සිංක් ගාවින් සිංක් දිය වෙනවා සිංක් එහෙම බෑ. මේක පුතේ අවස්ථාව අනුව වෙනස් වෙනවා. මම ඒක පස්සේ කියලා දෙන්නම්. සක්‍රියතා ශ්‍රේණිය අනුව වෙනස් වෙනවා. පැහැදිලිද? සක්‍රියතා ශ්‍රේණියේ සක්‍රියතාවයේ වැඩි ලෝහය සිංක්, අඩු ලෝහය කොපර්. මේ වෙලාවට පුතේ සක්‍රියතාවයෙන් වැඩි ලෝහය තමයි අයන සාදමින් දිය වෙන්නේ. ඒවා මම පස්සේ කියලා දෙන්නම්. දැන් මෙතන පටල ගන්න එපා. දැන් මේක මතක තියාගන්න. පැහැදිලිද හැමෝටම? හොඳයි. අපි පොඩි කොටසක් ලියාගෙන පාඩම මෙතනින් නවත්තමු. අපි මේකේ ක්‍රියාකාරීත්වය ලියාගෙන නවත්තමු. මොකද පුතේ මේකේ කොටස මට සම්පූර්ණයෙන් හොඳට ඔයාලට කියලා දෙන්න ඕන. එක්කෝ ඔන්ලයින් පන්තියක එහෙම නැත්නම් අපේ භෞතික පන්තියේදී. මොකද ඒක ඒ තරමටම වැදගත්. මම දැක්ක සමහර කට්ටිය එක විදිහට කියලා දෙනවා. කටපාඩම් කරනවා, කවි පාඩම් කරනවා. ඒ කිසි දෙයක් නැහැ. අපි මේක තේරුම් ගමු. විද්‍යාව ඉගෙන ගන්න ළමයින්ගේ වැදගත්ම දේ තේරුම් ගැනීම. තේරුම් ගත්තට පස්සේ අමතක වෙන්නේ නැහනේ. නේ? අමතක වෙන්නේ නැහැ. හොඳයි. ලියා ගන්න. එහෙම ලියා ගන්න. ක්‍රියාකාරකම 2. ක්‍රියාකාරකම 2. බීකරයකට තනක සල්ෆියුරික් අම්ලය දමා බීකරයකට තනක සල්ෆියුරික් අම්ලය දමා මම එක යන්නම්. තනක සල්ෆියුරික් අම්ලය දමා
කොප තහඩුවක් සහ කොප තහඩුවක් සහ කොප තහඩුවක් සහ සිංක් තහඩුවක් තනුක සල්ෆියුරික් අම්ලයේ අර්ධයක් ගිලෙනසේ දමන්න. ඉන්පසු රූපයේ පරිදි සම්බන්ධක කම්බි මගින් ඇමීටරයක් හා සම්බන්ධ කරගන්න. ඇමීටරයක් හා සම්බන්ධ කරගන්න. ඇමීටරයක් හා සම්බන්ධ කරගන්න. right. right. මෙහෙම ලියාගන්න. දැකිය හැකි නිරීක්ෂණ මොකද්ද? සිංක් ලෝහය ක්ෂය වී යයි. සිංක් ලෝහය ක්ෂය වී යයි. සිංක් ලෝහය ක්ෂය වී යයි. කොප තහඩුව අසලින් වා බුබුලු පිටවේ. කොප තහඩුව අසලින් වා බුබුලු පිටවේ. කොප තහඩුව අසලින් වා බුබුලු පිටවේ. ඇමීටරය උත්ක්‍රමණය වේ. ඇමීටරය උත්ක්‍රමණය වේ. ඇමීටරය උත්ක්‍රමණය වේ. හොඳයි. ඇමීටරය උත්ක්‍රමණය වේ. පුතේ තරුවක් දාලා මෙහෙම ලියා ගන්න. මෙහෙම ලියා ගන්න මෙන්න මේ දෙක. සිංක් මෙන්න මේ දෙක ලියා ගන්න. සිංක් ලෝහය තහඩුව අතර සිදුවන ප්‍රතික්‍රියාව. සිංක් ලෝහ තහඩුව අසල සිදුවන ප්‍රතික්‍රියාව. කොප තහඩුව අසල සිදුවන ප්‍රතික්‍රියාව. මොකද්ද සිංක් කොප තහඩුව ගාව වෙන්නේ? අනේ අපිටත් ඉලෙක්ට්‍රෝන දෙකක් දෙන්න කියලා හයිඩ්‍රජන් කොපගෙන් ඉලෙක්ට්‍රෝන ඉල්ලන් හයිඩ්‍රජන් වායු වල බවට පත් වෙලා පිට වෙලා යනවා. නේ හොඳයි. තරුවක් දාලා මෙහෙම ලියා ගන්න. අපි මේක ලියාගෙන ඉවරලා පොඩි චුට්ටක් වෙනස් දෙයක් කතා කරලමු. මෙහෙම ලියා ගන්න. බාහිර කම්බිය තුලින් සිංක් වල සිට කොප දක්වා සිංක් වල සිට කොප දක්වා
සිංක් වල සිට කොපර් දක්වා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කර ඇත. ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කර ඇත. ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කර ඇත. එනම් රසායනික විපර්යාසයක් මගින් විද්‍යුත් ධාරාවක් ජනනය වී ඇත. 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 එනම් මෙය රසායනික කෝෂයක් ලෙස හැඳින්විය හැක. මෙය රසායනික කෝෂයක් ලෙස හැඳින්විය හැක. හොඳයි ළමයි අපිට තව ඔක්සිකරණය, ඔක්සිහරණය, ඇනෝඩය, කැතෝඩය කියන වචන ටික චුට්ටක් ඉගෙන ගන්න තියෙනවා. එකපාරට වැඩි වගේ තේරෙනවා නම් චුට්ටක් වීඩියෝ එක නවත්තලා චුට්ටක් කරලා ඉඳලා ආපහු වීඩියෝ එක බලන්න. හරි. මම ඒ ටික සාකච්ඡා කරන්නම්. ඔයාලට හැමීට වීඩියෝ එක බලන්න පුළුවන් නිසා. එතකොට පුතේ මේ දක්වා මම හිතනවා කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. මම මේක පුළුවන් තරම් සරලව පැහැදිලි කරා. මම ඒකට ඊළඟ තැනට යන්න කලින් වෙච්ච දේ ටක් ගාලා පැහැදිලි කරන්නම්. මෙන්න මෙහෙම පුතේ බොහොම සරල දෙයක් අපි සාකච්ඡා කරේ. තනුක සල්ෆියුරික් අම්ලය ජලයේ ඉන්නකොට මෙයා විඝටනය වෙලා ඉන්නේ. විඝටනය වෙනවා කියන්නේ වෙන වෙනම ඉන්නේ. ඔන්න ඔහොම තමයි ඉන්නේ. හරි. මේකට අපි සිංක් ලෝහ කෑල්ලක් දැම්මොත් එහෙම මේකේ තියෙන සිංක් ඉලෙක්ට්‍රෝන පිට කරලා ද්‍රාවණයට එනවා. එතකොට මෙන්න මේ ඉලෙක්ට්‍රෝන පුතේ සිංක් ලෝහය උඩ තියෙනවා. පැහැදිලිද? මේ ඉලෙක්ට්‍රෝන සිංක් ලෝහය උඩ තියෙනවා. මෙන්න මේ තියෙන ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන්ට පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන ඉල්ලගෙන හයිඩ්‍රජන් විදිහට පිට වෙලා යන්න. කොටින්ම කියනවා නම් මෙන්න මේ පිට කරන ඉලෙක්ට්‍රෝන දෙක හයිඩ්‍රජන්ට අරගෙන කොහොමද H+ ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන H2 විදිහට පිට වෙලා යන්න පුළුවන්. එතකොට පුතේ මෙතනදී ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් සිද්ධ වෙනවා. හැබැයි ඒක ද්‍රාවණයේ ඇතුළේදීමයි සිද්ධ වෙන්නේ. ඒ හින්දා ඒකෙන් අපිට කිසිම ප්‍රයෝජනයක් නැහැ. හැබැයි මෙන්න මේ ඉලෙක්ට්‍රෝන හුවමාරු වෙන සංසිද්ධිය අපිට පුළුවන් නම් බාහිර පරිපථයක් ඔස්සේ සිද්ධ කරන්න අපිට පුළුවන් විද්‍යුත් ධාරාවක් හදාගන්න. ඒ කියන්නේ සිංක් හයිඩ්‍රජන්ට ඉලෙක්ට්‍රෝන ලබා දෙන එක බාහිර පරිපථයක් ඔස්සේ සිද්ධ කරා නම් අපිට පුළුවන් විද්‍යුත් ධාරාවක් හදාගන්න. ඒක කරගන්න ඕන නිසා අපි මෙන්න මේ විදිහට වෙනස් කරා. මොකද්ද? අපි සිංක්ට වඩා සක්‍රියතාවයෙන් වැඩි ලෝහයක්. සිංක්ට වඩා සක්‍රියතාවයෙන් අඩු ලෝහයක් අරගෙන එක පැත්තකට දැම්මා. උදාහරණයක් විදිහට කොපර්. මේ පැත්තට දැම්මා සිංක්. දාලා ඉවරලා මේක පුතේ බාහිර පරිපථයකින් සම්බන්ධ කරා. එතකොට පුතේ සිංක් දිය වෙලා වතුරට එන්න
මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය එන්න වැඩි වෙනවා. උඩටම එන්න ඉලෙක්ට්‍රෝන වැඩි. සිංක් දියවි වතුරට එනවා. එතකොට පුතේ මෙන්න මේ ආපු ඉලෙක්ට්‍රෝන බාහිර පරිපථය ඔස්සේ යනවා කොපර් ලෝහය උඩට. කොපර් ලෝහය මොකද කරන්නේ? හයිඩ්‍රජන් කොපර්ගෙන් ඉලෙක්ට්‍රෝන ඉල්ලන් H2 විදිහට පිට වෙලා යනවා. මෙන්න මේක. එතකොට මෙතනදි බලන්න සිංක් හයිඩ්‍රජන්ට කෙලින්ම ලබා දුන්න ඉලෙක්ට්‍රෝන අපි දැන් බාහිර පරිපථයක් ඔස්සේ සිද්ධ කරා. ඒ හින්දා අපිට පුළුවන් වුණා බාහිර පරිපථය තුලින් ධාරාවක් ගන්න. එතකොට මෙතනට බල්බ් එකක් එහෙම හයි කරොත් එහෙම බල්බ් එක දැල් වෙනවා. මෝටර් එක හයි කරොත් මෝටර් එක කැරකෙනවා. එතකොට මේක අපි හඳුන්වනවා රසායනික කෝෂයක් කියලා. මේක තමයි අපි මේ දක්වා ඉගෙන ගත්ත සරලම දේ. right? එතකොට ඇයි මේ හයිඩ්‍රජන් මෙතනින් ඉලෙක්ට්‍රෝන ඉල්ල ගන්න නැත්තේ? ඇයි සර් කොපර් දිය වෙන්නේ නැත්තේ? වගේ ප්‍රශ්න ටිකක් ඔලුවට එන්න ඕන. නාවත් කවන්න හැබැයි එන්න ඕන. හිතනවා ඉතින් ඕක මා වැඩක් හයිඩ්‍රජන්ට මෙතනින් ගන්න බැරිද? වගේ දේවල් හිතෙනවා. හරි? මම ඒ ටික ඊළඟ කොටසේදී හොඳට පැහැදිලි කරලා දෙන්න. ඇයි හයිඩ්‍රජන් මෙතනින් ඉලෙක්ට්‍රෝන ගන්න නැතුව අතනින්ම ගන්නෙ? ඇයි කොපර් දිය වෙන්නේ නැත්තේ? ඒක ඊළඟ කොටසදී මම පැහැදිලි කරලා දෙන්නම්. එතකොට මේක 100% පැහැදිලි. right? එතකොට ඔයාලට තව දෙයක් තේරෙන්න ඕන මෙන්න මෙහෙම. ඔයාලට පේනවා මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන ගන්න තමයි මෙහෙන් ඉලෙක්ට්‍රෝන එන්නේ. නේ? ඉලෙක්ට්‍රෝන මහා ගොඩක් වෙලා මෙතන පිරෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාලට තේරෙන්න ඕන නිකන් සිංක් ලෝහය ඍණ වගේ කියලා හිතෙන්න ඕන දැනට. එක්කෙනෙක් ඍණ නම් අනිත් එක්කෙනා අනිවාර්යෙන් සාපේක්ෂව අඩු ඉලෙක්ට්‍රෝන හින්දා ධන. එහෙනම් මෙන්න මේ ඇටෝ මේ පුතේ ඍණාග්‍රය වෙන්නේ සිංක් ලෝහය, ධනාග්‍රය වෙන්නේ කොපර් ලෝහය. ඒකත් මම තව චුට්ටකින් ආයෙ පැහැදිලි කරලා දෙනවා. හරි? එතකොට මේ වගේ වියලි කෝෂයක රසායනික කෝෂයක පුතේ ධනාග්‍රයක් සහ ඍණාග්‍රයක් පිහිටනවා. ධනාග්‍රය පිහිටන්නේ සිංක් ලෝහය. ඇයි එයා ගාව ඉලෙක්ට්‍රෝන වැඩි. මෙතන ඉලෙක්ට්‍රෝන 1000ක් විතර ඉන්නවා. එහා පැත්තේ ඉලෙක්ට්‍රෝන 100ක් විතර ඉන්නේ. ඒතර සාපේක්ෂව මෙයාගේ ඉලෙක්ට්‍රෝන වැඩි. සාපේක්ෂව ඍණ ගතිය වැඩි. ඍණ. සාපේක්ෂව අරයා ඉලෙක්ට්‍රෝන අඩුයි. ධන. තව පොඩි දෙයක්. ඍණ අග්‍රය, ඍණ ඉලෙක්ට්‍රෝඩය අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ඇනෝඩය කියලා. ධනාග්‍රය අපි හඳුන්වන්නේ කැතෝඩය කියලා. හරි? මේක ඇත්තටම මේහෙම නෙමෙයි කියන්නේ. මම ඒක පස්සේ කියලා දෙන්නම් ඇනෝඩය සහ කැතෝඩය හැදෙන්නේ කොහොමද කියලා. දැනට මතක තියාගන්න ඍණාග්‍රය ඇනෝඩය, ධනාග්‍රය කැතෝඩය. නිකන් මේක පොඩ්ඩක් මතක තියාගත්තත් හොඳයි මෙහෙම. නිකන් ගෑනු ළමයි සහ පිරිමි ළමයි ගත්තාම එහෙම වර්ග කරන එක වැරදි. එහෙම කියන්නේ නැහැ. නමුත් නිකන් අර දැන් සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම දෙයක් වෙනවා පුතේ. හරිද? ජපානයේ වගේ රටක් ගත්තොත් භාෂාව ඉගෙන ගන්න හරි ලේසි. භාෂාව ඉගෙන ගන්න ලේසි හේතුව තමයි ජපානයේ ගැහැණු පිරිමි ભેදයක් නැහැ. ඒ කියන්නේ හැම දෙයකම කියන්නේ දැන් අපි දන්නවානේ පිරිමි ළමයා ගැහැණු ළමයා අම්මා තාත්තා. එතකොට හැම දෙයකටම අර ගැහැණු පිරිමි ભેදයක් තියෙනවානේ දැන් අපේ භාෂාවේ නේ. ඔහු ඇය නේ මව පියා. එතකොට අක්කා මල්ලි. එතකොට ගුරුවරයා ගුරුවරිය. තුමා තුමිය. නේ දැන් ඔයාලා හිතන දේ මම දන්නවා. ඒකත් හිතා ගන්නකො. හරි? එතකොට මේ ගැහැණු පිරිමි ભેදයක් තියෙනවානේ. ජපානයේ එහෙම නැහැ. ජපානයේ වගේ රටක භාෂාව ගත්තොත් ගැහැණු පිරිමි ભેදයක් නැහැ. ගුරුවරයා නම් ගුරුවරයාටයි ගුරුවරියටයි කියන්නේ එකම නම. සෙන්සෙ කියලා කිව්වහම ගෑනු කට්ටියත් සෙන්සෙ, පිරිමි කට්ටියත් සෙන්සෙ. හරි? එතකොට ගෑනු ළමයා, පිරිමි ළමයා මේ හැම එකටම එක වචන ගානේ තමයි තියෙන්නේ. ඉතින් හරි ලේසි මේ භාෂාව ඉගෙන ගන්න. ඒතර පුතේ ඔයාලා යුරෝපය වගේ රටක සාමාන්‍යයෙන් ඉතාලිය වගේ භාෂාවක් ඉගෙන ගන්න ගියොත් ඒකේ හැම දෙයකටම ගැහැණු පිරිමි තියෙනවා. ඒ කියන්නේ පිරිමි ළමයා, ගැහැණු ළමයා, ගුරුවරයා, ගුරුතුමී, ඒකේ මිනිස්සුන්ටත් තියෙනවා
අප්‍රාණවාචී දේවල් වලටත් තියෙනවා. මේසෙ පුටුවට ගැහණු පිරිමි ભેදයක් තියෙනවා. එහෙ සාමාන්‍යයෙන් හිතන්නේ මේසෙ ගැහණු පුටුව පිරිමි. හරි. ඇඳ, බංකුව, අල්මාරිය, දොර, ජනෙල් මේ හැම එකටම මේ රටේ ගැහණු පිරිමි ભેදයක් තියෙනවා. එහෙම පොඩි අවුලක් තියෙනවා. එඳ ඉගෙන ගන්න ටිකක් අමාරුයි. මතක තියාගන්න. එතකොට නිකන් අර පිරිමියෙක් කිව්වහම හැම වෙලෙම නිකන් පොඩ්ඩක් ඉදිරියට යනවා. නිකන් ශක්තියෙන් වැඩි ධන වගේ හිතෙනවා. ගැහණු කිව්වහම නිකන් ඍණ වගේ හිතෙනවා. එහෙම එකක් නෑ. නමුත් හිතෙනවා. ඒ හින්දා මෙහෙම මතක තියන්න. ඇය ඇනෝඩේ වගේ මතක තියාගන්නකො. ඇය ඇනෝඩය. නේ? ඇය ඍණ වගේ මතක තියාගන්නකො. ඇය ඍණ. එනතින් කොල්ල ධන වගේනේ නේ. ඇය ඍණ කොල්ල ධන වගේ මතක තියාගන්න. එතකොට ඔය ඇනෝඩේ කතෝඩේ මාරු වෙන්නේ නැහැ. මොකද්ද? ඇය ඍණ කොල්ල ධන කතෝඩේ ධන. හොඳයි ඒක මතක තියාගන්න එහෙම right? හොඳයි. අපි නම් ඔය ඇනෝඩ කතෝඩ කතාවට එමු. එතකොට මෙතන නිකන් පැහැදිලිනේ? right. හොඳයි. right. ලියාගන්න. ඔක්සිකරණය 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 ලියාගන්න පුතේ කිසියම් ප්‍රභේදයකින් මොකද්ද ප්‍රභේදයක් කිව්වේ? පරමාණු අණු අයන. කිසියම් ප්‍රභේදයකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම ඔක්සිකරණයක් ලෙස හඳුන්වයි. ඔක්සිකරණයක් ලෙස හඳුන්වයි. කිසියම් ප්‍රභේදයකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම ඔක්සිකරණයක් ලෙස හඳුන්වයි. උදාහරණයකට අපි මෙතනම ලියාගමු. සිංක් ධන දෙක ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වුණා. අන්න පුතේ මෙන්න මේක අපි හඳුන්වනවා ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් කියලා. ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් කියලා හඳුන්වනවා. ඔක්සිකරණයක්. පුතේ තරුවක් දාලා ලියා ගන්න. ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩය ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩයයි. ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩයයි. ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩයයි. පුතේ මේ අවස්ථාවේ මෙයා ඉලෙක්ට්‍රෝන පිට කරනවා. හෝගාල ඉලෙක්ට්‍රෝන පිට කරනවා. මේ ඉලෙක්ට්‍රෝන රැඳෙන්නේ කොහෙද? සිංක් ලෝහය උඩමයි. ඒ නිසා හැම වෙලෙම මත තියෙන ඇනෝඩය පුතේ ඍණාග්‍රය වෙනවා. පැහැදිලිද? ඇනෝඩය ඍණාග්‍රය වෙනවා. ඒක අපි පස්සේ ලියාගමු. තමයි සිංක් ලෝහය ඍණාග්‍රය වෙයි. සිංක් ලෝහය
ඍණ අග්‍රය වේ. මම මේක ඔක්කොම එකපාර මතක තියාගන්න විදියක් කියලා දෙන්නම්. ගොඩාක් වගේ හිතුණාට ගොඩක් නෑ. මෙතන හරි සරල දේවල් ටිකක් තියෙන්නේ. ඔක්සිකරණය වෙනවා කියන්නේ ඇනෝඩය කියන්නේ ඍණ. හරි? එතකොට මතක තියාගන්න කොහොමද? ඉලෙක්ට්‍රෝන පිට කරන එක්කෙනා ගාව තමයි මොනවා වැඩිද? ඉලෙක්ට්‍රෝන වැඩි. එහෙනම් එයා ඍණ අග්‍රය. ඍණ අග්‍රය කියන්නේ ඇය ඇනෝඩය. හරිනේ? මොකද්ද? ඉලෙක්ට්‍රෝන පිට කරන එක්කෙනා ගාව තමයි ඉලෙක්ට්‍රෝන වැඩි. එයා තමයි එහෙනම් ඍණ අග්‍රය. ඍණ අග්‍රය. ඍණ කියන්නේ හැම වෙලෙම අපි කියව මොකද්ද? ඇය වගේ හිතමු. ඇය ඇනෝඩය. එහෙනම් ওই කතා ටික ඔක්කොම එක තැනක තියෙනවා. ඇනෝඩය. හරි? එතකොට ඔක්සිකරණය කියන්නේ මොකද්ද? කිසියම් ප්‍රභේදයකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම ඔක්සිකරණයයි. right? ඊළඟ අනුමාත්‍රිකාව ලියා ගන්න ඔක්සිහරණය. 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 කිසියම් ප්‍රභේදයක් මොකද්ද ප්‍රභේදයක් කිව්වේ? පරමාණු අයන අණු. පරමාණු අයන අණු. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඔක්සිහරණයක් ලෙස හඳුන්වයි. ඔක්සිහරණයක්. ඔක්සිහරණයක් ලෙස හඳුන්වයි. උදාහරණයක් මොකද්ද පුතේ? අර කොප තහඩුව ගාවුනේ හයිඩ්‍රජන්. අනේ අපිටත් ඉලෙක්ට්‍රෝන දෙකක් කියලා ඉලෙක්ට්‍රෝන දෙකක් ඉල්ලගත්තා. ඔක්සිහරණයක්. ඔක්සිහරණයක්. එහෙනම් පුතේ ඔක්සිහරණයක් වන ඉලෙක්ට්‍රෝඩයක් අපි හඳුන්වනවා කැතෝඩයක් කියලා. මෙහෙම ලියා ගන්න. යම් ඉලෙක්ට්‍රෝඩයක් අසල ඔක්සිහරණයක් සිදුවේ නම් එය කැතෝඩය ලෙස ක්‍රියා කරයි. කැතෝඩය ලෙස ක්‍රියා කරයි. කැතෝඩය ලෙස ක්‍රියා කරයි. එය ධන අග්‍රය වේ. ධන අග්‍රය වේ. ඇයි එයාගේ සාපේක්ෂව පුතේ ඉලෙක්ට්‍රෝන අඩුයි. ඇනෝඩයට සාපේක්ෂව ඇනෝඩය කියන්නේ ඇය ඍණ. ඇනෝඩයට සාපේක්ෂව ධන අග්‍රය අසල ඉලෙක්ට්‍රෝන අඩුයි. කැතෝඩය අසල ඉලෙක්ට්‍රෝන අඩුයි. එහෙනම් එයා ධන ආරෝපිතයි. right. අපි එහෙනම් ඔය ලියාගත් ඔක්කොම ටික මෙන්න මෙහෙම සාරාංශගත කරලා රූප සටහනක් අඳගමු. හැබැයි කටපාඩම් කරන්න එපා. මේක හරියන්නේ මේකට විතරයි. මේ විතරයි කියන්නේ හැම වෙලේම සිංක් කොප වලට කටපාඩම් කරන්න එපා. මම පස්සේ කියන්නම් කොහොමද මේක මතක තියාගන්නේ කියලා.
දැන්ට මෙන්න මෙහෙම පොඩි උට නෙමනේ. මෙහෙම නගන්න. right මෙන්න පුතේ සිංක් ලෝහය මෙන්න පුතේ කොපර් ලෝහය හරි මෙන්න බාහිර පරිපතය මෙතන ඉන්න සිංක් එළියට යනවා සිංක් දන්න දෙක විදිහට. එතකොට පුතේ මේක තුල ඉලෙක්ට්‍රෝන එකතු වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන මේක දිගේ ඇවිල්ලා මේ වගේ තැන් වලට එනවා. එතකොට පුතේ මෙතනදී මේක ඉන්න හයිඩ්‍රජන් මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන අරගෙන හයිඩ්‍රජන් වායු විදියට පිට වෙලා යනවා. මෙතනදී ඉලෙක්ට්‍රෝන පිට කරා මෙයා ලබා ගත්තා. ඉලෙක්ට්‍රෝන පිට කරනවා. එහෙනම් මෙතනදී වෙන්නේ මොකද්ද? ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක්. මෙතනදී සිද්ධ වෙන්නේ ඔක්සිකරණයක් සිදු වෙයි. ඔක්සිකරණයක් සිදු වෙයි. ඔක්සිකරණයක් සිදු වෙයි. ඔක්සිකරණයක් සිදු වෙන්නේ හැම වෙලෙම ඇනෝඩය ළඟ. නැත්නම් ඔක්සිකරණයක් සිදු වෙන එකට අපි නමක් කියනවා ඇනෝඩය කියලා. මෙයා ඍණාග්‍රය. මේ කවුද? සිංක්. මෙන්න ඉන්න පුතේ කොපර්. ඔක්සිහරණයක් සිදු වේ. ඔක්සිහරණයක් සිදු වේ. ඉතින් මෙයා අපි හඳුන්වනවා කැතෝඩය. මෙයා ගාව තමයි වැඩිපුර ඉලෙක්ට්‍රෝන ඉන්නේ. එහෙනම් මෙයා අඩුවෙන් ඉන්නේ. මෙයා ධන අග්‍රය. මේ ද්‍රාවණය පුතේ තනුක සල්ෆියුරික් අම්ලය. පැහැදිලිද? ඔක්සිකරණයක් සිදුවේ ඇනෝඩය මේක ඍණාග්‍රය. ඔක්සිහරණයක් සිදුවේ කැතෝඩය ධනාග්‍රය. අපි මෙතන සිද්ධ වෙන ඔක්සිකරණයත් ලියමු ටක් ගාලා වරහන් ඇතුලේ සිංක් ඉලෙක්ට්‍රෝන පිට කරලා සිංක් ධන දෙක බවට පත් වෙනවා. මෙතන සිද්ධ වෙන ඔක්සිහරණය මොකද්ද? H+ ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන හයිඩ්‍රජන් වායුව බවට පත් වෙනවා. right එතකොට පුතේ මේක ලස්සනට ඇඳලා නේ බාත්රූම් එකේ හරි ඔයාලා වැඩිපුරම ඉන්න තැනක අලව ගන්න ලස්සනට ඇඳලා සිංක් යනවා යන්න හයිඩ්‍රජන් ඒ ඉලෙක්ට්‍රෝන ලබාගෙන H2 බවට පත් වෙනවා ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා මෙයා කොහොමද යන්නේ? ඉලෙක්ට්‍රෝන දෙක පිදීලා. right ඇඳ ගන්න බලන්න ලස්සනට.
ඇය ඍණ වෙන්නේ ඉලෙක්ට්‍රෝන වැඩි නිසා ඉලෙක්ට්‍රෝන වැඩි එතනම ඉලෙක්ට්‍රෝන පිට වෙන නිසා වගේ දෙයක් Tamanට කැමති විදිහකට මතක තියාගන්න. right. හොඳයි ළමයි. චූටි දැත්තව තියනවා කියලා දෙන්න. මේක අඳ ගන්න බැරුවා නම් පොඩ්ඩක් වීඩියෝ එක පිටිපස්සට අරගෙන ටක් ගාලා අඳ ගන්න. හරි? හරි. මෙන්න මෙහෙම පොඩි අවුලක් වුණා ඉස්සර කාලේ. හරි? ඉස්සර කාලේ මෙහෙම පොඩි අවුලක් වුණා. ඔය බැටරි නැත්තම් රසායනික කෝෂ හැදුවට පස්සේ එයාලා හොයාගත්තා එක අග්‍රයක් ධන අග්‍රය අනිත් අග්‍රය ඍණ අග්‍රය කියලා හොයාගත්තා. මොකද්ද? එක අග්‍රයක් ඍණ අග්‍රය අනිත් අග්‍රය ධන අග්‍රය කියලා හොයාගත්තා. හරි? උතර අහගන්න. හරි? එතකොට මෙයාලා හිතුවා ධන අග්‍රයේ ඉඳන් ඍණ අග්‍රයට තමයි ධාරාව ගමන් කරන්න කියලා හිතුවා. හරි? මේක කියන සම්මත ධාරාව. සම්මත ධාරාව ධන ඉඳන් ඍණට තමයි ගමන් කරන්න කියලා හිතුවා. හිතලා පුතේ සමීකරණ ගොඩනගලා ගොඩාක් ගණනය කිරීම එහෙම කරලා උපකරණ හදලා කාලයක් කොහොම ආවා. ආවට පස්සේ හොයාගත්තා මාර වැඩේ. ඇත්තටම වෙන්නේ ඍණ අග්‍රයේ ඉඳලා ධන අග්‍රයට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. මේකට තමයි ධාරාව කියන්නේ කියලා හොයාගත්තා. දැන් ඕක මාරු කරන්න බෑ. ඇයි? දැන් අපි පාරේ යනකොට අපි හැම වෙලේම පාරේ ගමන් කරන්නේ වම් පැත්තෙන් වාහන එලවන්නේ නේ. වමෙන් තමයි යන්නේ. හිතන්නකෝ එකපාරට හෙට ඇනවුන්ස් කරනවා පාරේ යන කට්ටිය වම දකුණ මාරු කරන්න කියලා. දැන් මොකද වෙන්නේ? වාහන හැප්පිර මහා ජංජාලයක් වෙනවා. ඒ හින්දා ඉතින් ඔය විදිහටම පවත්වාගෙන යනවා. හරි? මේකත් ඔය විදිහටම වුණා. ඉතින් විද්‍යාඥයෝ තීරණය කරා අපි මේක මාරු කරන්න නැතුව ඉමු. එහෙනම් පුතේ ඍණ අග්‍රේ ඉඳන් ධන අග්‍රයට තමයි ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ. ඍණ අග්‍රේ ඉඳන් ධන අග්‍රයට තමයි ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ. ඍණ ඉඳන් ධනට ඉලෙක්ට්‍රෝන ගමන් කරොත් අපි කියනවා සම්මත ධාරාව ධන ඉඳන් ඍණට ආවා කියලා. පැහැදිලිද? මොකද්ද? ඍණ අග්‍රයේ ඉඳලා ධන අග්‍රයට තමයි ඇත්තටම ඉලෙක්ට්‍රෝන ටික ගමන් කරන්නේ. ඉලෙක්ට්‍රෝන යනවා මෙහෙම. එතකොට පුතේ අපි කලින් හිතුවේ මොකද්ද? අනිත් පැත්තට තමයි වෙන්නේ. ඉන්න සම්මත ධාරාව ධන අග්‍රේ ඉඳන් ඍණ අග්‍රයට යනවා කියලා. ඒක ඉතින් තාමත් ඒක ඒ විදිහටම පවත්වාගෙන යනවා. පැහැදිලිද? එතකොට පුතේ මම ඔක තාටියක් පැහැදිලි කරන්නම් සරලව. මෙහෙම ඇන්දොත් මම මෙහෙම බල්බ් එකක් ඇනලා ඔහොම අදිනවා අපි. මේක ධනාග්‍රය මේක ඍණාග්‍රය. ඒතර අපි කියනවා ධාරාව ගමන් කිරීම. මෙන්න ධාරාව ගමන් කරන ධනාග්‍රයේ ඉඳලා ඍණාග්‍රයට. ධාරාව සම්මත ධාරාව ධනාග්‍රයේ ඉඳලා ඍණාග්‍රයට. හැබැයි ඇත්තටම වෙන්නේ මොකද්ද? ඍණාග්‍රයේ ඉඳලා ඉලෙක්ට්‍රෝන පුතේ ධනාග්‍රයට යනවා. ඇත්තටම වෙන්නේ මොකද්ද? ඍණාග්‍රයේ තියෙන මහා ගොඩක් ඉලෙක්ට්‍රෝන ටික මේ බල්බ් එකත් පත්තු කරගෙන ධනාග්‍රයට යනවා. හැබැයි අපි කියන්නේ මොකද්ද? ධාරාව ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට කියන්න තමයි කියන්නේ. ඒක මතක තියාගත යුතුමයි. right? ඒක මතක තියාගත යුතුමයි. හොඳයි. අපි ඒක පස්සේ ලියාගමු. right? මෙන්න මෙහෙම වැදගත් කැලලක් තියෙනවා. මෙන්න මේක ලියලා අපි පන්ති නවත්තමු. අද ටිකක් ගැඹුරු දේවල් ටිකක් ගැඹුරු නෙමෙයි ඇත්තටම නිකන් අර ගොඩාක් දේවල් අපි සාකච්ඡා කරා. එතකොට මට මේ ටික ඔයාලට ඔන්ලයින් පන්තියකදී හරි අපේ භෞතික පන්තියේදී හරි කියලා දෙන්න ඕන. ඒ නිසා මම පන්තිය මෙතනදී නවත්තනවා. ඇත්තටම ඔන්ලයින් පන්තිය තිබ්බනම් මම මේක සම්පූර්ණයෙන් ඉවර කරන්න හිටියේ. අද ඔයාලගේ මේ වෙලාව මාරු වෙච්ච නිසා පොඩ්ඩක්
සම්බන්ධ වෙන්න ප්‍රශ්න තිබ්බ නිසා අපිට පන්ති කරන්න බැරි වුණා. දැන් මම මෙතනින් පන්ති නවත්තනවා. මෙන්න මෙහෙම තරුවක් දාලා ලියා ගන්න. මෙතනින් නවත්තමු. right? තරු දෙක තුනක් දාලා ලියා ගන්න. සක්‍රීයතා ශ්‍රේණියේ සක්‍රීයතා ශ්‍රේණියේ සක්‍රීයතා ශ්‍රේණියේ වඩා ඉහළින් පිහිටි ලෝහය වඩා ඉහළින් පිහිටි ලෝහය වඩා ඉහළින් පිහිටි ලෝහය වඩා ඉහළින් පිහිටි ලෝහය ඇනෝඩය ලෙස ක්‍රියා කරන අතර ඇනෝඩය ලෙස ක්‍රියා කරන අතර ඇනෝඩය ලෙස ක්‍රියා කරන අතර සක්‍රියතා ශ්‍රේණියේ පහළින් නැති ලෝහය සක්‍රියතා ශ්‍රේණියේ පහළින් නැති ලෝහය ශ්‍රේණියේ පහළින් නැති ලෝහය කැතෝඩය ලෙස ක්‍රියා කරයි. කැතෝඩය ලෙස ක්‍රියා කරයි. කැතෝඩය ලෙස ක්‍රියා කරයි. ඒ කියන්නේ පුතේ මෙහෙමයි. දැන් අපි සක්‍රියතා ශ්‍රේණිය ලියුවාම අපි දන්නවා සිංක්, කොපර්, යකඩ, ටින් ඔය වගේ ගොඩාක් ලෝහ තියෙනවානේ. එතකොට අපි ඒ මොහොතේ තෝරගන්න ලෝහය අනුව අපි උදාහරණයක් විදිහට තෝරගත්තේ සිංක් සහ යකඩ නම් මේ වෙලාවේ සිංක් ඇනෝඩය යකඩ කැතෝඩය. ඊට ඊළඟ මොහොතේ අපි යකඩයි කොපර් තෝරගත්තොත් යකඩ ඇනෝඩය වෙනවා. මම මේක පස්සේ හිමීට හොඳට පැහැදිලි කරලා දෙන්නම් කොහොමද මේක පේරෙන්නේ කියලා. right? ඊට අමතරව ඇයි හයිඩ්‍රජන් අරයා ගාවින් ඉලෙක්ට්‍රෝන ගන්න මෙයා ගාවට එන්නේ නැතුව? ඇයි මෙහෙම සම්බන්ධ කරාම බාහිර පරිපථයක් ඔස්සේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ? මේ ටික ඔක්කොමම ඊළඟ පන්තියේදී පැහැදිලි කරලා දෙන්නම්. ආය හොඳටම තේරෙන්නේ. right? ඒතර අද දවසේදී අපි කතා කරේ විද්‍යුත් රසායනික කෝෂ ගැන. විද්‍යුත් රසායනික කෝෂයක් කියලා කියන්නේ පුතේ විද්‍යුත් ශක්තිය රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් කරන කෝෂයක්. right? එතකොට සිංක් ලෝහයක් එහෙම අපි දාලා කරා මේ පැහැදිලි කරා කොහොමද වෙන්නේ කියලා. කාට හරි මේක තේරුම් නැත්තම් පුතේ ඔය වීඩියෝ එක දැන් ලෝඩ් වෙලානේ තියෙන්නේ. ඔහොම එකපාරක් පිටිපස්සට බැඳලා නෝට් එක ලියන්න නැතුව ආයෙ එකපාරක් බලන්න. බැලුවට පාඩුවක් වෙන්නේ නැහැ. මේ ටික හොඳට තේරුම් ගන්න තියාගන්න විභාගයට අනිවාර්යෙන් බහුවර්ණ ප්‍රශ්න දෙක තුනක් සහ රචනා ප්‍රශ්නයක් ගොඩාක් වෙලාට එන ප්‍රශ්නයක්. ඒකට මේක ගොඩක් වැදගත්. right? ඒතකොට අපි මේක ඉදිරි ටික ඊළඟ දවසේ ඔන්ලයින් පන්තියේදී හරි භෞතික පන්තියේදී සාකච්ඡා කරමු. right? එහෙනම් හැමෝටම ආයුබෝවන්. මොකද්ද මතක තියාගන්නේ? ඇය ඇනෝඩයයි නේ? ඇය ඇනෝඩයයි අයරින. එහෙනම් ඇනෝඩේ තමයි ෂෙය වෙන්නේ. වැඩිපුර ඉලෙක්ට්‍රෝන රැඳෙන්නේ ඇනෝඩේ. ওই ටික මතක තියාගන්න. එහෙනම් ධන කැතෝඩය ඔක්සි හරණ ප්‍රතික්‍රියාවෙන් එතනදී එහෙම මතක තියාගන්න. right? හොඳයි.